නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් අඳුර ගලාගෙන විත් අඳුරේ ආධිපත්‍ය රැයේ ඇති වෙලා ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ උදාර ආලෝකයක් බලාපොරොත්තු වෙන පින්වන්ත හැමදෙනාගෙන් පිරීලා ඉතිරිලා තිබෙන වෙලාව. ඉතින් අපි ඔබ හැමදෙනාම ඊටම දයාවෙන් මුණ ගැහෙනවා. නිබ්බාන මග්ග උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරන්න අපි කාලය වෙන් කරගත්තා. අපට අනුකම්පා කරුණාවෙන්ම ගරුතර මහා සංඝරත්නයේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ පිණිස වැඩමවන්නට යෙදුණා. වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සදැහැති දායකත්වයේ ඔබ අප හැමදෙනා වෙනුවෙන් දරන සදැහැවතුන් පිළිබඳව අපි සිහිපත් කරගන්නම් පින්වත් ශිරෝමන් වික්‍රමසූරිය මහත්මයා ඒ වගේම නිමාලි වික්‍රමසූරිය මහත්මිය සචින් සහ සහන් යන පුතුන් ඇතුළු ඒ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරන ඒ හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් කැටුව අපි කල් නොයවාම සදහම් සාකච්ඡාව පිණිස කාලය උදා කරගන්නම්. ඉතින් අපි නැවතත් ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් නිබ්බාන මග්ග උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අප උදෙසා අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ තැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අද දවසෙත් අපි නිබ්බාන මග්ග උතුම් සදහම් වැඩසටහන සඳහා මුල පුරන්න සූදානම් වෙන්නේ. අවසරයි. ඉතින් අද දවසේ මේ උතුම් සදහම් වැඩසටහන සඳහා විකාශන දායකත්වයේ සපයන පින්වත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ශිරෝමන් වික්‍රමසූරිය මහත්මයා, ඒ වගේම නිමාලි වික්‍රමසූරිය මහත්මිය සහ සචින් සහ සහන් යන මේ පවුලේ සියලු දෙනාටම මේ දෙව් මිනිස් ලෝකයාට උතුම් ධර්ම දානමය දෙන පිනෙන් සසර පුරා අමෘත දානයේ හිමිකරුවෙක් වේවා කියන උදාර අදහසින් අපි ධර්ම දේශනාව අදත් ආරම්භ කරනවා. ඒතර පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි. එතකොට අපි මේ දේශනා මාලාව කරන්න ප්‍රධාන අරමුණු බවට පත් උනේ පංච උපාදානස්කන්ධය පිළිබඳව බොහෝ දෙනෙක්ගේ නිර්වෘල් අවබෝධය අඩු නිසා ඒ ඔස්සේ හටගත් රූපය සම්බන්ධ විවිධ මතවාද තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ පංච උපාදානස්කන්ධය හටගන්නවා කියන කාරණේ සම්බන්ධව මම බොහෝ අයගේ දෘෂ්ටි සහිත මතවාද මම අහලා තියෙනවා. ඒ වගේම පුද්ගලිකව සමහර අය ඉල්ලීමක් කළා මේ සම්බන්ධව බොහෝ දහම් කරුණු නිර්වෘල් බුද්ධ දේශනා තුළින් දැනගන්න දවසක් දෙකක් නෙමෙයි. එහෙයි ස්වාමීනි. අර ඒ ගොඩක් කියපු කාරණාවක් තමයි අපි අර කරපු දේශනාව ගොඩක් අපි දැන් දහම් කැඩපත සම්බුදු සිත කසරේ දේශනා මාලාවල අපි අර එකම කරුණ අපි නැවත නැවත සිහිපත් කළානේ. ඒක ගොඩක් අයට උපකාර වෙලා ඒක. ඉගෙන මෙතුවක් කල් ධර්මය අහලා තියෙනවා. ඒ කාටවත් වෙන චෝදනාවක් කළේ නෑ. අපි ඒගොල්ලෝ කිව්වේ ඉතින් අපිට චූටි ගෙවල් දොරවල් කටයුතුත් එක්ක අපිට මේවා එකපාරට ග්‍රහණය වෙන්නේ නෑ සනහස. ඒකට අර නීවරණයක් ගැනුණත් අපි සමහර නීවරණ ගැන සමහරලාට දේශනා 20යි 30යි 40යි 50 එහෙම කළා. එතකොට
දහම් කැඩපතේ. දැන් සම්බුදු සිතකස්සරියේ සමහරට අපි එක දසබල ඥාන ගැන සමහරට දේශනා 20 30 40 මට මතකයි තුන්වෙනි දසබල ඥාන ගැන දේශනා 80ක් අපි කරා. එහෙමයි ස්වාමීනි. ඒතර එක දවසේ හිතට යන්නේ නැතිදී නැවත කියද්දි අපිට පොඩ්ඩක් ඒක තේරුම් ගන්න පහසුවක් වෙනවා කියන කාරණේ සිහිපත් කළා. අර යලි සිහි කැඳවීම. එහෙමයි ස්වාමී. ඒකත් ගොල්ලන්ගේ ඒ කාරණේ ඇත්තටම එතකොට හරි සාධාරණීයයි. ඉතින් එහෙමයි ස්වාමීනි. අපිට උනත් අද යුගයේ තියෙනවනේ සාමාන්‍යකම දහම් කරුණ සමහරට එක සැරයක් කියවට මදි අපි ඒක 10 12 වතාව. එහෙමයි ස්වාමී. සමහර දේශන මම ගත්තොත් 20 30 40 වතාව මම කියව අවස්ථා තියෙනවා. එතකොට ඒකත් එක්ක හරි එතට භාග්‍යතුන් වහන්සේ කියන්නේ ආශ්චර්ය සම්බුද්ධත්වයේ ආශ්චර්ය හිතට සුළු මොහොතක් හරි සිහි කරගන්න ඒක හරි පහසුවක්. එහෙමයි ස්වාමීන්. මොකද ඒ තරම් අද යුගයේ මේ තියෙන සමාජ රටාවයි අපේ තියෙන පුණ්‍ය බලයේ තියෙන ප්‍රශ්නයයි දෝෂය දෙක එකතු වෙලා තියෙන. එක ප්‍රශ්නයක් විතර නෙමෙයි. එහෙමයි. එතකොට මේ දෙක එකතු වෙලා අපේ ප්‍රඥාව කියන එක හරි පහසුවෙන් හිත ඇතුලේ සංවේදී කරවන්න හරි දුෂ්කර බවක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුවත් හරි ලස්සන දේශනාවෙන් අද විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි සර්. ඒකත් එක්ක තමයි පංච උපාදානස්කන්ධ දේශනා මාලාව අපි මාලාවක් විදිහට කරන්න අපි කල්පනා කරේ. එතකොට අපි මේ පංච උපාදානස්කන්ධ දේශනා මාලාවේ වැදගත්කම සිහිපත් කරලා දෙන්න මම ගිය දවස් දෙකේම මහන්සි ගත්තේ. එතකොට අපි තයෝධම්ම සූත්‍රය අසුරු කරගෙන ඔබට වේදල්ල සූත්‍රය අසුරු කරගෙන සිහිපත් කළ දුන්නා. එතන මේ දීර්ඝ සසරකට මේ එන සත්වයා මේ සසරට බැඳලා තියන්නේ රාග දේශ මොහ නිසා කියන කාරණේ. එතන මේ සිතක් තුල රාගයත් දේශයත් මෝහයත් දුරු කරන්න විවිධ අය ශාසනය තුලයි පවා වේවා මේ ධර්මයේ නොතේරුම් ගත්ත නැතිකමයි හොඳට පැහැදිලි වෙන්නේ. සමහරට අපි පොඩ්ඩක් ඔය බාහිර පොත්පත් ටිකක් කියවල ධර්මයේ ඇසුරු කරගෙන ලියපු පොත්පත් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකත් එක්ක ඊට පස්සේ ඒගොල්ලෝ ගත්ත අදහස ටික තේරෙනවා. එතකොට මේ කයින් වචනෙන් විතරක් සමහරට රාග දේශ මොහ දුරු කරන්න ප්‍රතිපදාවකට ඇවිල්ලා තියෙනවා. කයින් වචනෙන් විතරක්. ධර්මයේ වුණත් ඊට පස්සේ ධර්මයේ තමන්ගේ හිත සුවපත් වෙන විදියට තමන්ගේ නුවණේ ප්‍රමාණයට ඒ වචන වලට අර්ථ කතන දිදී යන දැන් ධර්ම දේශනා විලාසිකුත් අද යුගේ යනවා. එහෙමයි ස්වාමීනි. ඒච්චරයි. ඒගොල්ලන්ගේ ජීවිතේ එතනින් නතර වෙලා තියෙන්නේ. එතකොට සමහර අය ඉතින් ඔය ටිකක් හුදකලා වෙලා හිත සංසිඳවගෙන එතනින් මෙයා මේ ගමන් මඟ නතර කරගෙන තියෙනවා. ඔය වගේ විවිධ පැටලලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ධර්මයේ පිළිබඳ නිර්වෘල් අවබෝධ නැතිකම. එයි මේ සසර ගමනට අපි ඇදලා දාන්නේ රාග දේශ මොහ විසින්. එහෙමයි ස්වාමීනි. ඒ ගෙනියන හේතුව තයෝධම්ම සූත්‍රය පැහැදිලිව තියෙනවා. මේ ජාති ජරා මරණ කියන මේ දුකින් ඈතර වෙන්න බෑ හිත තුල තියෙන රාගයයි දේශයයි මෝහයයි තියෙන තාක්කල්. ඒතර මේ කාරණු අහපු ගමන් හිතනවා හරි නේද රාග දුරු කරගත්තා නම් ඉවරයිනේ. එන තරහ දුරු කරගත්තා නම් ඉවරයිනේ. අනිත් මෝහය කියන එක ඔළුවට යන්නේ නැහැ එච්චර. එහෙමයි ස්වාමීනි. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඒතර ඒ නිසා ඒගොල්ලෝ රාග දුරු කරගන්නත් යම් උපක්‍රම අනුගමනය කළ ආසාව ඇති වෙන එක යම් විදියකින් පාලනය කරගන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඒතර ඒගොල්ලෝ යාගේ පුද්ගලික ක්‍රම ටික ලෝකෙට කියනවා. ඒතර බුද්ධ දේශනාවට පරිබාහිරව පුද්ගලික මතවාද වෙන ක්‍රමය ඕක තමයි. ඇත්තටම මේගොල්ලෝගේ පුද්ගලික අත්දැකීමක් ඒක. එහෙමයි ස්වාමීනි. තේරෙනවනේ. නමුත් එක කෙනාගේ පුද්ගලික අත්දැකීම නෙවෙයිනේ නිවන් මාර්ගට වටින්නේ. බුදු කෙනෙක්ගේ අත්දැකීමනේ. නමුත් ස්වාමීනි ඒවා කිසි විටක රාගය පරිපූර්ණ කොට සිඳන මාර්ගය වෙන්නේ. එහෙමයි වෙන්නේ ඒක. එහෙයි. ඒ පුද්ගලික අත්දැකීම තුළ අපි හිතමු යම් ප්‍රමාණයක රාගය සංසිඳවගෙන කියන කාරණාවත් සාමාන්‍ය ලෝකයා කියන කාරණාවට වඩා බලද්දී නිකන් හරි වගේ දැනනවා. ඒ යම් ප්‍රමාණයකට රාගය තුනී කරගෙන කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක හරි වෙන එක යම් ප්‍රමාණයකට සාධාරණ. නමුත් ඒක හරි පුදුමයි. ඒක පොඩි සාධාරණ බවක් විතරයි. ඒක පොඩි සත්‍යයක් විතරයි. එහෙමයි ස්වාමීනි. පොඩි සත්‍යයක්. ඒ පොඩි සත්‍යෙට අර ප්‍රඥාව පුළුල් නැති කෙනාගේ ග්‍රහණය වෙලා ටක් ගාලා යනවා. ඒක හරි අපරාධයක් අන්නේ ඒක.
එහෙමයි ඒක දේශය දුරු කරන්න පුරුදු වෙච්ච කෙනා ඊට පස්සේ යම් ප්‍රමාණයකට එයාට තේරෙන ආකාරයෙන් දේශය දුරු කරන්න කටයුතු කරගෙන අන්න ඊට පස්සේ එයාගේ පුද්ගලික අත්දැකීම් ටික කියාගෙන යනවා. හැබැයි පටුයි ඒක. එහෙමයි. පුළුල් එකක් නෙවෙයි. විද්‍යා විමුක්ති ඉපදීම පිණිස හේතු වෙන එකක් නෙවෙයි. සම්පූර්ණ රාග දේශ මොහ නැති කරන්න හේතු වෙන එකක් නෙවෙයි. කුමක් නිසාද? එයාගේ ආසාවත් එයාගේ ද්වේෂයත් තුනී කිරීම මෝහය තුල ඉඳගෙනමයි කරන්නේ. එහෙමයි ස්වාමීනි. අනිකේ ප්‍රශ්නේ තියෙන්නේ මෝහාන්ධකාරය තුල ඉඳගෙන කරන එක. ඒතර මේ මෝහයට පිටිපස්සෙන් ඉඳන් සපෝට් කරන එක තමයි ප්‍රධාන වශයෙන්ම සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. මොකද මෝහාන්ධකාරය තුල හිත පවතින්නේ මේ රූපය කෙරෙහි ආත්මයි කියන බැසගත්තු දෘෂ්ටිය නිසා. දෙකනේ. එහෙමයි. වේදනාව කෙරෙහි විඳින දේවල් කෙරෙහි හඳුන ගන්න දේවල් කෙරෙහි තමන්ගේ හිතේ උපදින චේතනාව කෙරෙහි දැනගන්න විඥානය කෙරෙහි තමන්ගේ හිතේ බැසගත්තු දෘෂ්ටි ආත්මයි කියන දෘෂ්ටිය. ඒ සරලව මම කිව්වේ. එහෙමයි ස්වාමී. ඉස්සරහට පැහැදිලි කරනවා අපි ගිය සතියේ පොඩ්ඩක් පැහැදිලි කළා සක්කාය දිට්ඨිය. ඒතර මේකේ මේ හරි පුදුමයි. එතකොට මේ ආත්මයි කියන දෘෂ්ටිය කියන එක හරි පුදුම බලගත් දෙයක්. ඒක හරි ලස්සනට නිත්‍යපකරණය කියන පුත්තහන්සේගේ ලස්සන කාරණාවක් තියෙනවා. අවසරයි ස්වාමීන්. අනිත්‍ය සංඥාව දුක්ඛ සංඥාවත් නුවණින් නොදැකීමේ ලක්ෂණය ආත්ම සංඥාවයි කියලා පැහැදිලි කරනවා. ඒ කියන්නේ තමන්ගේ හිතට අනිත්‍ය අරමුණු වෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ මේ දුකයි කියලා වදාලා ඒ දුක තමන්ගේ හිතට අරමුණු වෙන්නේ නැත්තම් ඒ අරමුණු වෙන්නේ නැති ස්වභාවයත් එක්ක තමයි ආත්මයි කියන හැඟීම බැසගෙන තියෙන්නේ. බලන්න තුනට ලස්සන කාරණාවක් නේද? අනිත්‍ය ප්‍රකට වෙන්නේ නැති බව දුකයි කියන කාරණේ ප්‍රකට වෙන්නේ නැති බවත් එක්කම ඇතුලේ රහස කුමක්ද? අන්න ඒක තමයි ආත්ම සංඥාව. ආත්ම සංඥාවේ බලවත් ස්වභාවය තේරුම් ගන්න. මොකද්ද? එහෙමයි ස්වාමීනි. අනිත්‍ය ගැන කිව්වට කොච්චර කිව්වත් හිතේ සංවේදී වෙන්නේ. දුක ගැන කියනවා සංවේදී වෙන්නේ. දැන් සමහර අය ප්‍රශ්න වලට වැදිහත් වෙලා එනවනේ. ආවට පස්සේ දැන් අනිත් මේ සමහරකට දුක ගැන කියනවා. මේක තමයි දුක මෙහෙමයි. සංවේදී වෙන්නේ. ආයෙ එක අහගෙන ඉඳලා ආයෙත් එයාගේ පුද්ගලික දෙයක් කියනවා ඊට පස්සේ. රම තදින් ආදර්ශ. ඒක තමයි ස්වභාවය. අනිත්‍ය ගැන කොච්චර කිව්වා හිතට කාවදින්නේ. දුක ගැන කොච්චර කිව්වත් කාවදින්නේ. ඒ කාවදින්නේ නැති ස්වභාවය මොකද්ද? ආත්ම සංඥාවේ ස්වභාවය. ඒකෙන් ස්වාමීනි අපි කොච්චර අපේ දැස් වහලා දැක්කද ආත්ම සංඥාවේ. එහෙමයි. බලන්න මේ සක්කාය දිට්ඨියත් එක්කම මේ ගෙට ගහලා තියෙන එක අනතුරු වෙයි. හොඳට මතක තියාගන්න පින්වත් නේ. සක්කාය දිට්ඨියෙන් තමන්ගේ ආධ්‍යාත්මික ගැට ගැහිලා තියෙන තාක්කල් අනිත්‍යයි කියන එක දුකයි කියන එක මේ හොඳට පසක් කරගෙන විදසුම් වඩනවා කියන එක ලේසි නෑ. ඒකට තව ලස්සන කාරණාවක් හම්බුණා මට. ඒ ආත්ම සංඥාවට ආසන්නම කාරණය තමයි කියන බලන්න මේ ආත්ම සංඥාවේ බැසගත්තම වෙනදී මොකද්ද වෙන්නේ? වේදනාවේ සංඥාවේ චේතනාවේ ස්පර්ශයේ මනසිකාරේ මේ ටිකේ හොඳට බැසගෙන ඒව ඒක රාශී කරගෙන තියාගෙන ඉන්නවා කියනවා. පැවැත්ම තියෙන තමයි එතකොට. වේදනා සංඥා පස්ස මනසිකාර කියන මේ නාම ධර්මයන් පහයි. නාම ධර්මයන් පහ කියන එක තේරුම් ගන්නත් බෑ. එතකොට මේ පහයි ඒක රාශී වෙලා තියෙන තේරුම් ගන්න බැරි වීම තියෙන තාක්කල්නේ. ඒක රාශී වෙලා තියෙනවා කියලා කියන්නේ පැවැත්ම තියෙනවා කියන එකයි. ඒක සිඳිලා බිඳිලා යන්නේ නිරුද්ධ වෙලා යන්නේ අනාත්මේ ප්‍රකට වීමත් එක්ක. ඊට තව ලස්සන කාරණාවක් තියෙනවා. ඒත් නිත්‍යපකරණේ තියෙන හරි ලස්සන කාරණාවක්. සියලු ධර්මයන් තුලට කිඳා බැසීමේ ලක්ෂණය අනාත්ම සංඥාවයි කියන. ශ්‍රද්ධාවේ හොඳට තෙතබරිත වෙන්න පටන් ගන්නේ අනාත්මේ වැටහීමත් එක්ක. එහෙමයි ස්වාමීනි. වීරියේ සතියේ සමාධියේ ප්‍රඥාවේ හිත වසන් කරගෙන තියාගන්න පුළුවන්කම හැකියාව තියෙන්නේ අනාත්ම සංඥා ප්‍රකට වීමත් එක්කයි. හරි ලස්සනයි නේද? සුන්දරයි. ඒ අනාත්ම සංඥාවට ආසන්න කාරණය බලන්න මේ අනාත්ම සංඥාව ප්‍රකට වෙන්න වෙන වැඩි. කොහොමද?
මේ ධර්ම ස්වභාවයේ කී යන සංඥාව ප්‍රකට වෙනවා කියන. එහෙමයි. මේක ධර්මතාවයක්. එහෙමයි. මේක ධර්මතාවයක්. මේ අනිත්‍ය කියන්නේ ධර්මතාවයක්. දුක කියන්නේ ධර්මතාවයක්. මේ අටලෝ දහම ජීවිතේ එනකොට යාට හිතට හැඟෙන්නේ කොහොමද? මේක ධර්මතාවයක් කියන හැඟීම. ධර්මතාවත් එක්ක මහත්මයා ගැටීම් නෑනේ. එහෙමයි ස්වාමීනි. මේක ධර්මතාවයක් කියලා හිතට හොඳට ප්‍රකට වෙන පටන් ගන්නකොට මොකද? ගැටීම් නෑ. විඳ දරාගෙන බින්දරාගෙන ඉන්නවා. එහෙමයි ස්වාමී. හරි ලස්සන නැද්ද? හරි පුදුමයි. ඒකනේ බලන්න දැන් විශාඛා මල්ලිකාවර මිනිපිරිය නැති වෙලා ඉන්න ධර්මයේ සීකල තිබුණා හරි. බන්දුල මල්ලිකාව ළමයි 30 දෙනෙක් නැති වෙලා එකම දවසේ ඝාතනය කළා. හිතාදන් ඉන්නවනේ. එහෙමයි ස්වාමීනි. සුප්පවාසාව දරුවා 7 අවුරුද්දක් කුස තුල ඉර වෙලා හිතාදන් ඉන්නවනේ. මේක ධර්මතාවය. සසරට එන්නේ කී අනුතුරු මේක. සසරට එන සත්‍යයට මේ වේදනාව විඳින්න වෙනවා. ඒක දවස් 7-2ක් කියලා ගන්නෑ. තේරෙන්නේ නේද? ප්‍රියයන්ගේ වෙන්වීමේ දුක විඳින්න වෙනවා. අප්‍රියයන් සමග එකතු වීමේ දුක විඳින්න වෙනවා. ශෝකයෙන් ගිනි ගන්නවා කියන එක අත්විඳින්න වෙනවා. පරිදේව දුක් දුම්නස් වලට පත් වෙනවා කියන එක අත්විඳින්න වෙනවා. අනිත්‍ය ධර්මතාවයන්ට එක් වෙන්න වෙන සිද්ධ වෙන අත්විඳින්න වෙනවා. එහෙමයි. ජරාව මුණ ගැස්සනවා කියන එක අත්විඳින්න වෙනවා. ලෙඩවීම මුණ ගැස්සනවා කියන එක අත්විඳින්න වෙනවා. මරණය මුණ ගැස්සනවා කියන එක අත්විඳින්න වෙනවා. කුමක්ද ඒක? ධර්මතාව. එහෙමයි. ස්වාමීනි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ සසරේ ස්වභාවය විස්තර කළා. ඒ වගේම ස්වාමීනි උත්තර ශ්‍රාවක ශ්‍රාවිකාවන් පෙර සඳහන් වුණ මොන තරමින් සසර කියන එක මේ කියවාගෙන තිබුණාද කියන බලන්නේ එච්චර ශ්‍රද්ධාවෙන් ඒ උත්තමයන් වහන්සේලාගේ සිත් සතන් කාවැදුනේ ඇයි ඒ කාලේ. එහෙමයි ස්වාමීනි. කාවැදුනේ ඇයි? කාවදින හේතුව තමයි සසරේ පිනට බර වෙච්ච හිතක්. පිනට බර වෙච්ච හිතක්. පිනට හිත බර වෙන්න යම් ප්‍රමාණයකට රාගය කුසලයට බර වෙන්න රාගයෙන් හිත මේ අධර්ම රාගයෙන් විසම ලෝභයෙන් හිත බැහැර කරනවා. ඒ අධර්ම රාගයෙන්නේ තිරසංග පායට බඳින්. දැන් ඒකනේ අර දෙවියා කිව්වේ අපි ගිය සතියේ කතා කළේ දෙවියා කියනවා මේ හිස ගිනි ගන්න කෙනා ආයුධයකින් පහර කාපු කෙනා ඒ තුවාලේ සුවපත් කරගන්නවත් ගින්න නිවා ගන්නවත් නෙවෙයි දඟලන්න ඕන කාමරාග නැති කරගන්න. බලන්නේ දෙවියාට හේතිච්ච ක්‍රමේ. බුදුරජාණන් දේශනා කළේ මොකද? හිස ගිනි ගත්තු කෙනා ගින්න නිවන්න නෙවෙයි මහන්සි ගන්න ඕන. ආයුධයකින් පහර කාපු කෙනා ඒ තුවාලේ සුවපත් කරන්නේ මහන්සි ගන්න ඕන. සක්කාය දිට්ඨිය බින්න. දෙවියා දැකපු ධර්මයි භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරපු ධර්මයි කොහොමද? අන්න ඒ වගේ තමයි මනුස්ස ලෝකෙත්. දැන් දෙවියාට දැනිච්ච දෙයක. ඒතර යාගේ පුද්ගලික මොකර දෙයක් ඒක. හැබැයි ඊට වඩා සියුම් දෙයක් සම්බුදු ඥාණයට පේනවා. කුමක්ද? සක්කාය දිට්ඨිය. දෙවියාට ඒක පේන්නේ. සමහරට දෙවියා සමහර විට කාම රාගයෙන් දුක් ගිනි ගන්න දුක් විඳිනවා ඇති. හැබැයි කාම රාගයෙන් ඇතුළ නැවත අවුස් ගිනි ගන්නේ කාමරාගයේ විතරක් නෙවෙයි සක්කාය දිට්ඨියෙන් දාන සපෝට් එකයි කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ දකින්න. ස්වාමීනි. ওই කාමරාගයේම සෝතාපන්න ශ්‍රාවකයටත් තියෙනවනේ. එහෙමයි. ওই කාමරාගයේම සකදාගාමී ශ්‍රාවකයටත් තියෙනවනේ. නැත්නම් මොකද්ද? ඇතුලෙන් ගින්නෙන් පොච්චන ස්වභාවය තුනී කළා තියෙන්නේ. ඇයි? සක්කාය දිට්ඨිය පිටලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා මහත්තයා. එහෙමයි. ඒකට හේතුව තමයි ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ දේවල් වලින් ඔන්න හිතට ආස්වාදයක් ගෙනත් දෙනවා. සතුටක් ගෙනත් දෙනවා. සොම්නසක් ගෙනත් දෙනවා. ඒක විඳීමනේ එතකොට. එතකොට මේ සතුට සොම්නස ගෙනාවට පස්සේ ඒක සැප වින්දනයක් නේ. ඒ සැප වින්දනේ ආත්මයි කියලා හොඳටම බැසගත්තු හිතේ ස්වභාවය මොකද්ද? අන්නරක ස්ථිරව තියාගන්න හිත තැසකනවා. එහෙමයි ස්වාමීනි. තැසකනවා. දැන් ආත්ම සංඥාව ගිලිහිලා ගියපු දෘෂ්ටිය ගිලිහිලා ගියපු හිතේ මොකද වෙන්නේ? ඒ තැසකැන්සීමේ ප්‍රබලතාවය අඩුයි. එහෙම සිතට අවනත නොවේ. නා දැක නේද? ඒක තමයි ධර්මයේ සිහි කරලා යටපත් කරන්න පුළුවන් ප්‍රමාණය විතරයි තියෙන්නේ. ආත්මයි කියන දෘෂ්ටිය සිඳිච්ච හිතේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. දෘෂ්ටිය සහිත හිතේ ස්වභාවය මොකද්ද? දෘෂ්ටියක් නේක. එයාට කොච්චර කිව්වත් ඒක මේ හේතු ගන්නන්න බෑ.
ඒක මෙහිම එකක් වෙන්න මම උදාහරණයක් කියන්න. දැන් සමහර තරුණ දරුවෝ තරුණ දැරියනුත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න. එතකොට දෙමව්පියෝ දරුවට දැරියට කියන ඔය ළමයා මෙහෙමයි ඔය කෙල්ල මෙහෙමයි ඔය කොල්ල මෙහෙමයි කරන්න එපා. දැන් අර ළමයාගේ හිත ඇතුලේ බන්ධනය කියන එක දෘෂ්ටියක් විදියට බැසගෙන තියෙනකොට කොච්චර ඒ ළමයාගේ වැරදි කියන්න ගත්තත් අඩුපාඩු කියන ගත්තත් සත්‍ය තත්ත්වය තේරුම් ගන්නත් අර ළමයා පිළිගන්නේ නැහැ නේ. එහෙම අවස්ථා නේද තියෙනවා. එහෙමයි. හැබැයි ඒ ළමයටම කවදා හරි දවසක ඒ වැරදි පේන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අන්න දෘෂ්ටිය නැති වෙලා යයි. හැබැයි හටගත්තු බන්ධනේ තියෙනවා. දැන් දෘෂ්ටිය නැති කරගෙන ලීසි දැන් වැරද්ද දැකලා තියෙන්නේ. ඒ වගේ තමයි. දරබර වැරද්ද දෘෂ්ටි බලන්නේ වැරද්ද යාම ස්පනා අපිට දකින්න තාක්කල් දෙමව්පියෝ කියන වචනයක් ගණන්වත් ගත්තේ නැහැ. එහෙමයි ස්වාමී. හැබැයි ආ ස්පනා අපිට වැරද්ද දැකගත්ත පස්සේ මොකද වෙන්නේ? දෙමව්පියෝ කියන දේ අහගෙන ඉන්න මට්ටමපත් වෙනවා දැන් එයා. දැන් ඊට පස්සේ යාට තියෙන්නේ මොකද්ද? ඒ දෘෂ්ටිය තියාගෙන ඉන්න තාක්කල් පුරාවට ඇතිවෙච්ච යම් බන්ධනයක් ඇත. දැන් බන්ධනේ දුක් විඳිනවා ටිකක් ඉතින්. ඒ වගේ තමයි අපිට. ආත්ම දෘෂ්ටිය තුල බැසගෙන කාමයේ සේවනය කරන කෙනා ඒ ඇතිවන විඳීම් මේ හඳුනා ගැනීම මේ සංස්කාරයේ විඥානි දෘෂ්ටි සහගතයි. එතකොට වාසය කරන්නේ. පරිශීලනය කරන්නේ. ඇසුරු කරන්නේ. එතකොට ඒක යාට හිතෙන් ගලව ගන්නවා කියන තීරුම් කළ දෙනවා කියන එක ලේසි නෑ. එයාගේ ඇස වැහිලා දැක්ක නේද? එහෙසම්. ප්‍රඥාවස වැහිලා තියෙනවා. එහෙසම්. එතකොට මොකද වෙන්නේ? හිත ඇතුළේ නැවත කාමේ දෝංකාර දෙද්දි ඒ කාමයේ ලං කරගන්න යා හොඳින් නරකින් අන දුස්චරිතට යනවා. එහෙමයි ස්වාමීනි. ඒත් කාමයේ නෙමෙයි යාට අනුතුරු මිතුරු තිරිසං අපායට ගෙනියන්නේ. දෙය බලන්න බාල පඬිත වගේ සූත්‍රවල බොහොම ලස්සනට පැහැදිලි කරනවා. මේ තිරිසන් නිරය ගැන විස්තර කරනවා. තිරිසන් ලෝක ගැන විස්තර කරනවා. විස්තර කළා කියන පින්වත් මහණෙනි මේ යට මොකද්ද මේ සිද්ධ වුනේ? මනුස්ස ලෝකෙ ඉන්නකොට ඉෂ්ඨකාන්ත මනාප මේ කාමයේ අසුරු කරන්න ගිහිල්ලා කය වචන මනසින් දුෂ්චරිතය යෙදිච්ච නිසායි සතර පායට ඇදලා දැම්මේ කියලා කියන්නේ. එහෙමයි ස්වාමී. ඒතර ආත්ම දෘෂ්ටියේ ස්වභාවය මොකද්ද? සක්කාය දිට්ඨියේ ස්වභාවය මොකද්ද? අර උපදින ආස්වාදයේ සක්කාය දිට්ඨියෙන් ගැට ගැහුණාට පස්සේ කය වචනේ මනස අසංවර කරන්න යාගේ හිත පොළඹවන. අන්න වැඩේ. සක්කාය දිට්ඨියෙන් කරන්නේ ඒක. සේනාවක් ඉඳගෙන පොළඹවනවා වගේ. එහෙයි ස්වාමී. සක්කාය දිට්ඨියෙන් පොළඹව සත්තු මරන්න හිත පොළඹවන, හොරකමට පොළඹවන, මේ කියනවා ඔබ මෙහෙනම් දූෂණය කරපන් කියනවා, බොරු කියපන් කියනවා. එතකොට අර ඒ කියන සක්කාය දිට්ඨියෙන් ගැට ගැහිච්ච හිත කියන දේ කරනවා. අන්න ඊට පස්සේ තිරිසන් ලෝකෙට පෙරේත ලෝකෙට නිරේට යනවා යා. එහෙමයි ස්වාමීනි. හැබැයි සක්කාය දිට්ඨියෙන් අපිට නිදහස් වෙලා කියලා. මොකද වෙන්නේ? ආසාව එනවා. හැබැයි අර දුස්චරිතට පොළඹව හිත පසුපස්සෙන් පන්නන ගතිය සංසිඳලා තියෙනවා. එහෙමයි. සංසිඳලා තියෙනවා. අනිත් එක යාට ඒක යථාර්ථය පේනවා. මම මේ පොළඹවන්නේ කොමකටද? ගින්දරටනේ. එහෙමයි. ඇයි? ඔව් යථාර්ථය දකින්නවා. කාමයේ ගිනි අඟුරු වලක් විදියට. තේරුණා නේද? ගිනි අඟුරු වලක් විදියට කාමයේ දකින්න යථාර්ථය අවබෝධ පාඩම මේ සක්කාය දිට්ඨිය බිඳිනකොට ඊළඟ ඇති වෙන අවබෝධය කාමයේ ගිනි අඟුරු ගලක් විදියට සංවේදී කරනෝනේ. එහෙමයි ස්වාමී. පාඩම මේ සක්කාය දිට්ඨිය දුරුවේ මේ ආනිසංසය. ඉතින් මම මේ කාරණා ටික සිහිපත් කරේ ඒ කාරණාත් එක්ක. එතකොට බලන්න එහෙම මනසකට මේ සක්කාය දිට්ඨිය බිනිච්ච මනසේ අනාත්මය ප්‍රකට වෙච්ච මනසේ හරි අසරිමත් ශ්‍රද්ධාව මුල් බැස ගන්න. එහෙමයි ස්වාමීනි. දැන් එතකොට එයා රකින්න ශ්‍රද්ධාව දැන් අපිට සක්කාය දිට්ඨිය බින්දිනකන් අපි හිතමු එතකොට එයාගේ හිත දැන් සක්කාය දිට්ඨියෙන් අර කාමාස්වාදයේ ඇති වෙලා සක්කාය දිට්ඨියෙන් හිත නැවත පොළඹවද්දී දැන් ධර්මයට ආපගෙන රකින්නේ කොමකින්ද? ශ්‍රද්ධාව විසින් රකින්නේ. ලැජ්ජා බය විසින් රකින්නේ. ශ්‍රද්ධාව විසින් ඊට පස්සේ මොකද වෙන්නේ? ආවර්ජනය කරලා දෙනවා. ඒකේ භයානකම. එහෙමයි ස්වාමීනි. ලැජ්ජා විසින් ඊට පස්සේ ඇති වෙන ස්වභාවය පාලනය කරගන්න. බය විසින් ඒකේ ආදීන වරමුණු කරලා දෙනවා. ඒ දෙක තමයි මනසේ කරන්නේ මේ ශ්‍රද්ධා හිරියොතප් විසින්. හැබැයි එහෙම ඊට පස්සේ ශ්‍රද්ධාවෙන්, ලැජ්ජාවෙන්, බයෙන්, වීරියෙන් නැවත වීරියෙන් ගමන යෝනිසෝ මනසිකාරයේ යෙදී යනකොට අන්න ප්‍රඥාව ඉපදිලා අනාත්මේ ප්‍රකට වෙලා සක්කාය දිට්ඨිය යම් දවසක බිඳුනට පස්සේ මොකද වෙන්නේ? අන්න යාට යම් ප්‍රමාණයක සැහැල්ලුවෙන් ඉදීමේ භාග්‍යයක් එනවා.
අර හිත පොළඹවන අකුසල ධර්මවල වල යා නියැලෙන්නේ නැහැ. ඇයි දෘෂ්ටියකට බැඳලා හිත පොළඹවන ගතිය නේ. ඒකනේ දැන් දරුවට අර කොච්චර කිව්වත් එයා දකින්න නැති නිසා අර තරම් මේ බැඳලා ඉන්නේ, ගැට ගැහිලා ඉන්නේ. එහෙමයි. පිළිගන්නේ. හැබැයි එයා යම් දවසක දැක්කද? පිළිගන්නව දැන්. හැබැයි අර නොදැක්ක කාලේ ඒ ඇසුරු කර කර හටගත්තු බන්ධනේ තාම තියෙනවා. බන්ධනීට වඩා අපිට ගොඩාක් ඇතුළ පසාරු කරන්නේ දෘෂ්ටිය විසින්. එහෙමයි ස්වාමීනි. දෘෂ්ටිය විසින්. මොකද පිළිගැනීමක් හිතේ උපදින්නේ නැහැ. ඉතින් එහෙම හිතට ශ්‍රද්ධාව කොච්චර රැකවරණයක්ද නේ. එහෙමයි. මේ හොඳට තේරුම් ගන්න දැන් මේ සක්කාය දිට්ඨිය අනතුර බලන්න ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේනේ. බලන්නේ සක්කාය දිට්ඨියෙන් ගැට ගැහිච්ච මනස ඉතින් රාග දේශ මොහ දුරු කරන්න කියලා කයින් වචනෙන් බොහෝ වෙලාට යන්නේ වෘතවලට යන්නේ. ඒකයි කියන්නේ සක්කාය දිට්ඨියත් එක්කම ගැට ගැහිච්ච ඊළඟ දෙක මොකද්ද? සීලබ්බත පරාමාස. එහෙමයි. සීලබ්බත පරාමාස. ඒකට හේතුව කොහොමද? ඇයි තමන් කයින් වචනේ යම් දෙයක් රකින්නවද ඒකත් එක්ක යම් සතුටක් ඇති වෙනවද? ඒ සතුටත් එක්ක ආත්මය කියලා ගන්නවා ඊට පස්සේ. තේරුණාද කාරණේ? අපි දුගොන්න කෙනෙක් වොන්න ගිනි තපිනවා. ගිනි තපලා එයා සතුට වෙනවා. ඊට පස්සේ ඒක ඒ සතුටට සක්කාය දිට්ඨියෙන් ගැට ගැහෙනවා. ඒතර එයා ඇත්තට මේක කරන්නේ ඊට පස්සේ සතුට නිසා සමහර විට. තේරෙන්නේ? හැමතැනම බලන්න ගැට ගැහෙන විදිහ සක්කාය දිට්ඨිය ස්වභාවය. එහෙමයි ස්වාමීනි. එයා ඒතර පින්කමක් සමහරලාට අපි පින්කමක් කරනවා කියලා පින්කමින් සතුටක් උපදිනවා, ආශාදයක් උපදිනවා. සමහරට ඒකින් ගැට ගැහෙනවා. ගැට ගැහෙලා ඊට පස්සේ එයාගේ මූලික අරමුණ සතුට. ඊර්ෂ්‍යාකම් කරනවා නම් ඊර්ෂ්‍යාකම් කර කර හරි සතුට රැක ගන්නයි මහන්සි ගන්න ඊට පස්සේ. ඒ වැඩේ පින කරගන්න සමහර විට. එහෙමයි. සක්කාය දිට්ඨියෙන් ගැට ගැහෙන ඊට පස්සේ යාට. දැක්කනේ අනුතර. ඒකයි මේ සක්කාය දිට්ඨියත් එක්කම සීල වෘතවලට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තියෙන ස්වභාවය තමයි අර ස්වාක්කාත සම්දිට්ඨික දහම ඇහෙනවා. පාදින්නේ. සක්කාය දිට්ඨිය අනුතර. එහෙමයි ස්වාමීනි. ඒ සීල වෘත වලින් ගැට ගැහිලා, කයි වචනේ සංවරේ නාමයෙන් විවිධ දෘෂ්ටි වල ගැට ගැහිලා, ඊට පස්සේ යහපත නාමයෙන් විවිධ දෘෂ්ටි වල ගැට ගැහිලා, ස්වාක්කාත සම්දිට්ඨික කාලික දහම කිව්වට හිත බහදින්නේ. ඔච්චර අනුතරක්ද කොට? සක්කාය දිට්ඨිය අනුතර. ස්වාමීනි දහම දායාද කරගන්න මොනතරම් බාධාවක්. ඉතින් ඒ නිසා තමයි අපි දැන් මේ සක්කාය දිට්ඨිය විස්තර කරන්න ගියහති පොඩි වෙලාවක් ගත්තා. එහෙමයි ස්වාමීනි. දැන් අපි මේ ගන්න එකයි මේ සක්කාය දිට්ඨිය තේරුම් ගන්න. මෙහෙම දෙයක් හිතේ තියෙනවා භාග්‍යතුන් වහන්සේ දැක්කා කියලා. ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන පහන් සිත් පුදව ගන්න. මෙතරම් ගම්බීර දෙයක් අනිත් දෙවියන්ට, මරුන්ට, බමුන්ට, ශ්‍රමණයන්ට, බ්‍රාහ්මණයන්ට විෂය නොවන දෙයක් අනේ මගේ භාග්‍යතුන් වහන්සේ දැක්කා කියලා සිත් පහන් කරගන්න. ඒතර බලන්න දැන් අර දෙවිය කියපු කතාවත් එක්ක දැන් දැක්ක නේද අපි දැන් දෙවියන්ට අපි දැන් හරි දෙවියෝ සරණ ගිහපු රටක් නේද ගොඩක් අය. දැන් ඉන්දියාව කියන්නේ භාග්‍යතුන් වහන්සේ උපන් දේශයේ මිනිස්සු අද දෙවියෝ සරණ ගිහිලා ඉන්නේ. මොකක්ද ඒ රටට වෙච්ච වින්නේ? එහෙමයි. සුගතියට යන මාවතවත් විවර වෙලා නැහැ. අද ලංකාවේ මිනිසුන්ටත් තව අවුරුදු 10ක් යනකොට විතරයි වෙන්නේ. ඇයි භාග්‍යතුන් වහන්සේ දැන් දෙවියට වැරදුනා අතට භාග්‍යතුන් වහන්සේ නිරවුල් කළා. එහෙමයි. මෙතරම් අසිරියක් ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතය තුළ දකින්න ඕන අපි. එහෙම දකින්න කොටයි දෙවියන් සරණ යන්නේ නැත්තේ අපි. දෙවියන්ගෙන් පිහිට තියෙනවා. හැබැයි පිහිට ලබා ගන්න ක්‍රමී වැරදි ගොඩක් අයගේ අද. එහෙමයි ස්වාමීනි. පිහිට ලබා ගන්න ක්‍රමී වැරදි අද. ඒතර ඒවා අපිට වෙනම කතා කරන් දින මාත්‍රකා. එතකොට බලන්න අපි ගියති පින්වත්නි පොඩි වෙලාවක් කතා කළා මේ සක්කාය දිට්ඨිය කියන කාරණේ. එතන මේ ආත්මයි කියන දෘෂ්ටියත් එක්කයි. එතකොට මේ සක්කාය දිට්ඨිය කියන එක තියෙන්නේ. කුමක් පිළිබඳවද ආත්ම දෘෂ්ටිය ඇති වෙන්නේ? රූපං අත්තනෝ සමනුපස්සති. තමන්ගේ හිත තුළ මේ රූපය කෙරෙහි සරල විදිහට ගන්නකො තමන්ගේ රූපේ කියලා. තමන්ට රූපයක් තියෙනවනේ. අන්නේ රූපේ පිළිබඳ තමන්ගේ හිතේ තියෙන හැඟීම. ඒ වගේම රූපත් බාහිර අයටත් තියෙනවා එතකොට. ඒ රූප පිළිබඳ හැඟීම. අතීතේ සමහරවිට ඒ වගේ රූප නිරුද්ධ වෙලා ගියා. අනාගතේ පතන. අන්නේ රූප කෙරෙහි තමන්ගේ හිතේ තියෙන හැඟීම කොහොමද? ආත්මයි කියන හැඟීම. ආත්මයි කියලා කියන්නේ මොකද්ද කොට? කියන්නේ ආත්මය කියලා කියන්නේ මෙසේ වේවා මෙසේ නොවේවා. මෙහෙම වෙන්න එපා. මෙහෙම වෙන්න කියලා
ලබන්න පුළුවන් දෙයක් කියන හැඟීම. ඕන හැටියට පවත්වන්න පුළුවන් එකක්. ඒකත් එක්කනේ අපි රූපයත් එක්ක ඔට්ටු වෙන්නේ. තේන රූපයත් එක්ක ඔට්ටු වෙන්නේ ඒකත් එක්කනේ අපි කොහොමද? මේක මෙහිම කළොත් මෙහිම තියාගන්න පුළුවන්. මෙහිම කෑවොත් මේ රූපෙ මෙහිම තියාගන්න පුළුවන්. තාවකාලිකව පවතිනවා, ස්ථිරව පවතින්නේ නැහැ. ස්වාමීනි අපි දකින්න අකමැති රූපයක් හදිස්සිය දැක්කොත් එහෙම කොච්චර ඉක්මනට අපිට තරහ දැක්කනේ. එහෙසයි. දැන් බලන්න අපි රූපේ පිළිබඳ අපි මොකක් හරි ලස්සන දේ මොනවා හරි බෙහෙතක් කියමුකෝ, බෙහෙතක් කරගෙන ඔන්න රූපේ සුව කරනවා. ඊට පස්සේ හිතනවා හරි එන රූපේ නම් මෙහෙම පවත්වන්න පුළුවන්. එහෙම හිතෙන්නේ හැංගීම. එහෙමයි. අර පොඩි අවස්ථාවක් ඇති වුණා හිතනවා ආයෙ මේ රූපේ අපිට ඕන හැටියට පවතිනවා. කැම ටිකකින් අපේ රූපේ වෙනස් කර පොඩි කාලයකට වෙනස් වුණාම ක්‍රීම් එකකින් පොඩි කාලයකට වෙනස් වුණාම අපි හිතනවා ආයෙ රූපේ අපිට මේ ක්‍රීම් ගාලා හැමදාම මෙහෙම තියාගන්න පුළුවන්. කැම වලින් හින මේ විදිහට හැමදාම තියාගන්න පුළුවන්. එහෙනම් බේත් හේත් වලින් හැමදාම මෙහෙම මේ වගේ ට්‍රීට්මන්ට් එකකින් හැමදාම මෙහෙම තියාගන්න පුළුවන් කියලා තමයි අපිට හිතෙන්නේ එතකොට. පොඩි වෙලාවකට සිදුවෙන සිදුවීමට අපේ හිතේ අර දෘෂ්ටියේ ස්වභාවය මොකද්ද? අනිස්තිරයි කියන හැඟීම ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර පුද්ගලිකව ලබන අත්දැකීමෙන් ඇති වෙන දෙයක් ඒක. ඒකයි මම කියන්නේ පුද්ගලික අත්දැකීම හරි පටුයි කියලා. එහෙයි ස්වාමීනි. ඒතට එහෙම මේ පටු අත්දැකීමෙන් දකින්න රූපේ දිහා අපි බලන්න ඕන පුළුල් ස්වභාවය මොකද්ද? හැබැයි ඒ ආහාර පාන වලින් බේතේත් වලින් යම් භෞතික ට්‍රීට්මන්ට් එකකින් පොඩි වෙනසක් පොඩි කාලයකට කරගත්තට කිස් විදින එක වළක්වන්න බෑනේ. ආම රැලි වැටෙන එක වළක්වන්න බෑනේ. ඉන්ද්‍රියන් මෝරා යන එක ඔය කියන ට්‍රීට්මන්ට් වලින් ස්ථිරව වෙනස් කරන්න බෑනේ. තියාගන්න බෑනේ. මරණයටපත් වෙනවා කියන එක ඔය කියන ට්‍රීට්මන්ට් වලින් ස්ථිර කරන්න නවත්තන්න බෑනේ. පුළුල්ල හිතන්න ඕනේ එතකොට. බලන්න එතකොට බලන්න හරි පුදුමයි. පුදුම ආශ්චර්යයක් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව. රූපං අත්තනෝ සම්නුපස්සති. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? රූපවන්තම්ව අත්තාන. ඒ විතර නෙවෙයි කියනවා. රූපෙන් හටගත්තු එහෙනම් ආත්මයක් කොහේ හරි තැනක තියෙනවා. එතන මොකද කරන්නේ? ඒකට ඇලුම් කරනවා ඊට පස්සේ. දැන් ਸਰව බලධාරී දිව්‍ය සංකල්පේ ඔකත් එක තමයි තියෙන්නේ. එතකොට ස්ථිර හටගත් දෙයක්. අත්තනිවා රූපං. එතකොට මේ ආත්මයක් තියෙනවා. මේ ආත්මයෙන් තමයි මේ රූපය හසුරවන්නේ. ආත්මෙන් තමයි රූපය හසුරවන්නේ. ඒකත් එක තමයි එතකොට මේ ਸਰව බලධාරී සංකල්පය ඇවිල්ලා උතුර අරයා හැමතිස්සෙම සතුටු කරන්න, යාඥා කරන්න, පුදන්න. එතකොට බලන්න දැන් ලංකාවේ මිනිස්සු ਸਰව බලධාරී සංකල්පය ආවේ නැත්තත් බෞද්ධය කියා ගන්නයි පවල. දැන් ওই සංකල්පෙට ගියාට පස්සේ එහෙනම් මේ අර ඔන්න දිව්‍ය සංකල්පට ආව කියලා කියන්නකො. අම්මෝ මේ දෙහින දෙවිය කෝප වෙලා ඒ නිසා තමයි එතකොට මේ අලෙඩ උනේ. එහෙමයි. දැක්කනේ එතකොට. ස්වාමීනි මේ අපේ හිත පැටලෙන කලාපයන් තියෙනවනේ මේ විදිහට. පොඩ්ඩ පැටලි යන්නේ ඊට පස්සේ. ඒ සේරම මේ සක්කාය දිට්ඨියත් එක්ක සිදුවෙන ප්‍රශ්න. එහෙමයි ස්වාමීනි. ආන්නේ ඒකයි. ඒකද මේ සක්කාය දිට්ඨිය දුරු කළ ආරි ශ්‍රාවකයා මේ ප්‍රශ්න වල පැටලෙන්නේ නැහනේ. ඒ සංකල්පවල. එහෙමයි ස්වාමීනි. කවදාවත් පැටලෙන්නේ නැහනේ. ස්වාමීනි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ අනිවාර්ය සෝතාපන්න වෙද්දිනේ. එහෙයි සෝතාපන්න වෙද්දිම. ඒ වගේම තමයි දේශනා කරන අත්තනිවා රූපස්මින් මහත්තාන. ඒ වගේම තමයි රූපය තුල සැඟවිලා තියෙන, හිර වෙලා තියෙන ආත්මයක් තියෙනවා. අපි මැරෙද්දී මේ ආත්මය තමයි ඊළඟ ජීවිතේට යන්නේ කියලා කට්ටියක මේක නම් මේ බෞද්ධය කියා ගන්න කට්ටියක බව තියෙනවා. ඒක ආලි සාතිකින් භික්ෂුවට පවා ඇති වුණා. මේ ස්ථිර විඥානය භවෙන් භවයට යනවා. ඊට බුදුරජාණන් වහන්සේ ගරහන හිස් පුරුෂි මම එහෙම බණක් කොහෙද කියලා තියෙන්නේ කියලා. මම මේ කියලා තියෙන විඥානේ අනිත්‍ය දෙයක් කියලා නේද? සකස් වෙච්ච දෙයක් කියලා නේද? හේතු නිසා හටගත් දෙයක් කියලා නේද මම කියලා තියෙන්නේ. ඒතර බලන්න විඥානය කියන එක නිත්‍ය වුණා නම් එනේ උපදින හැම ජීවිතේම එකම විදියට එකම අයුරින් ලැබෙන්න eBay. එක තැනක මේ හරක් වෙලා, තව තැනක ඉලුව වෙලා, තව තැනක කුකුල්ල වෙලා, තව තැනක මනුස්ස රූපයක්, තව තැනක ස්ත්‍රියෙක් කළා, තව තැනක පුරුෂයෙක් කළා, තව තැනක දෙවියෙක් කළා. ඒක කයවල ටික වෙනස් වෙලා ගියේ. විඥානේ නම් වෙනස් වෙච්ච නිසා. ස්වාමීනි අපි දහම් කතාව අහලා තියෙන්නේ ඒ ලැබුණු තන පංච උපාදානස්කන්ධයට ඇලීලා වාසය කරනවා කියලා ඕන කෙනෙක්. ওই කාර්යය. එහෙයි. යන්නේ යන තැන අවිද්‍යාව සහගත කිනා යන තැන මේ පංච උපාදානස්කන්ධයට ග්‍රහණය වී තමයි ජීවත් වෙන්නේ. එහෙමයි. එතකොට නමුත් අර ඒ ග්‍රහණය වීමත් එක්ක ඇති වෙන
විපාක විඳීම සකස් වෙන චේතනාවෙන් අර විඥානය ආය වෙනස් කරනෝනේ. එහෙමයි සර්. ඒ සකස් වෙන චේතනාව පිනට බර නම් විඥානෙ පිනට බර වෙලා සකස් වෙලා. ඒතර වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. ඒතර ඒ සකස් වෙන චේතනාව පවට බර නම් විඥානීට අදාළ බරට සකස් වෙන්නේ. ඒතර විඥානෙ වෙනස් වෙලා යනවා. එහෙමයි සර්. ඒතර ස්ථිර දෙයක් යන්න විදියක් නැහැ. අපි උපතේදී යම් විඥානයක් මව කුස බැස ගන්නවාද? අපි වයසට ගිහින් මුහුකුරා වැරෙනකොට අපි කයින් වචනේ මනසින් කොච්චර දේවල් අපි රැස් කළා තියෙනවද? පිනට අදාළයි පවට අදාළයි. ඒතර විඥානෙ මොකද වෙන්නේ? ඊට අදාළ වෙනස් වෙලා යනෝනේ. ඔන්න සක්කාය දිට්ඨිය රූපේ මුල් කරගෙන. ওই විදිහට තමයි ආයතන ආයෙම විතර ගන්න මේ වේදනාවෙන් ගන්න තියෙනෙත් එහෙමයි, සංඥා මුල් කරගෙන ගන්න තියෙනෙත් එහෙමයි, සංස්කාර මුල් කරගෙන ගන්න තියෙනෙත් එහෙමයි විඥානේ. නමුත් අපි මේක තව කතා කරනවා. මොකද කාල වේලාව හරස් වෙනකොට අපිට නබ ගිය සතියේ සක්කාය දිට්ඨිය ගැන පොඩි වෙලාවක් කතා කළානේ. නමුත් මේක තේරුම් ගන්න තියෙන එක අමාරුව තේරුම් ගන්න. මේ ස්වභාවය ඔබේ දැන් මේක තර්ක කර කර විතර්ක කර කර වාද කර කර ඉන්නේ නැතුව ඔබ සිහි කල්පනාවෙන් ඉඳ බලන්න මෙහිම සංඥාවක් දෘෂ්ටියක් හිතේ තියෙනවද කියලා. ධර්මයට ගලපලා බලන්න. එහෙමයි සර්. දැන් දානේ විපාක විශ්වාස නැහැ කියන එක දෘෂ්ටිය. ඒකට සමහර කට්ටිය කියපු ගමන් හිතනවා මේ නෑ ඒ දෘෂ්ටිය අපේ ගාව නෑ කියලා. නෑ තියෙන අවස්ථා තියෙනවා. එහෙමයි. කොහොමද ඒක තේරුම් ගන්න? දැන් බලන්න දානය කියන උදාර පිනෙන් තමන්ගේ හැමතිස්සෙම විශ්වාස නොකරන නිසා තමයි සමහර තමන් දන් දෙනකොට හොඳයි සතුට. අනුන්ගේ දානයකට සතුටක් නැහැ. ඇයි ඒක පිනක් කියලා ඒ හිත හැමතිස්සෙම විශ්වාස කරන නිසාද? ඒ විශ්වාසය හැමතිස්සෙම නැහැ. එහෙමයි ස්වාමීනි. අන්න ඒක තමයි. ඒ විශ්වාසය තියෙන මොහොතේ එනම් මේ රූපය අනාත්මයි කියලා හිත යම් මොහොතක විශ්වාස කරනව නම් ඒ වෙලාවේ රූපේ අනිත්‍ය කියන කෙනා ප්‍රකට වෙලා තියෙනවා. රූපේ දුක්ඛිත ස්වභාවය ප්‍රකට වෙලා තියෙනවා. ප්‍රකට වෙලා නැහැ කියලා කියන්නේ අනාත්මයි කියන දෘෂ්ටිය හිත බැසගෙන තියෙනවා. එහෙම හිත දිහා හොඳට නැවත පිරිසිඳ බලනවා කියලා කියන්නේ ඒකට. නැවත හිත දිහා පිරිසිඳ බලන්න. මේ කියන දේ හැම දෙයක්ම තියෙනවා. ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ දෙවි මිනිස් ලෝකයට මේ හිත තුළ තියෙන ස්වභාවයක් දෘෂ්ටියක් බැසගත්තු දෙයක් දෘෂ්ටියක් විදියට ඉස්මතු කරනවා. එහෙමයි ස්වාමීනි. බැසගත්තු දෙයක්. ඒ බැසගත්තු ස්වභාවයට දෘෂ්ටිය කියන වචනේ පාවිච්චි කරනවා. හරි ආශ්චර්ය නේද? ස්වාමීනි ආශ්චර්යයි. බලන්නකොට මේ දෘෂ්ටියක් විදියට විකප අවස්ථාවක ඒතර දෘෂ්ටියක් විදියට විස්තර කරනවා. තව අවස්ථාවක බන්ධනයක් විදියට විස්තර කරනවා. ඒතර බලන්න මේ සංයෝජනය කියන එක එතකොට මේ දෘෂ්ටියක් විදියට ගෙනියන විදිය. බන්ධනය එතකොට උපාදානයක් විදියට ගෙනියන විදිය මේ. ගැට ගැහිලා තියෙන ස්වභාවය. ඊළඟට බලන්න වේදනං අත්තතෝ සමනුපස්සති. බලන්න මෙහෙම ස්වභාවයක් ඔබේ හිතේ තියෙද කියලා. සැපක් ඇති වුණාට පස්සේ හිතේ වෙලාවේ පිළියරන් තියෙන මේක ස්ථිරයි සදාකාලිකයි. දිගටම තියෙනවා. ඒතර ඒකත් එක තමයි අපේ හිත රාගෙන් තෙත් කර කර තියාගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? මොකද රාගෙන් තෙත් වෙන දෙන්නේ අනාත්මය කියන ස්වභාවයේ ඉපදිලා තියෙනවා නා. ඔය ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒකට මේ වෙලාවේ මොකද්ද පිළියරන් තියෙන්නේ කියලා. ඒතර දෘෂ්ටිය බිඳිච්ච කෙනෙක් අහන්න බලන්න දෘෂ්ටිය බිඳිච්ච කෙනාට රාගය උපදින්න බැරිද කියලා. ඒතර ඒ වෙලාවට වැඩ කරන්නේ අත්වාද උපාදානයි. දෘෂ්ටිය සිඳිලා. ඒ වෙලාවට වැඩ කරන්නේ අත්වාද උපාදානයි. ස්වාමීනි ඒක දෘෂ්ටිය කියලා කියන්නේ එතකොට මේ කියන මේ සක්කාය දිට්ඨිය ස්වභාවයක් ඒක. එහෙමයි. දෘෂ්ටියෙන් හටගත්තු බන්ධනයට තමයි උපාදානය කියලා කියන්නේ. දෘෂ්ටිය මට පිටා අපි ඉන්නකොට දැන් අර මම ඉස්සෙල් උදාහරණයක් කිව්වේ අර. එහෙමයි. අර ළමයා Taman නොදකින තාක් කල් ඒක පිළිගන්නේ නැහැ. ඒක දෘෂ්ටියේ ස්වභාවය. දැක්කාට පස්සේ මොකද වෙන්නේ? පිළිගන්නවා. හැබැයි මේ දෘෂ්ටිය තුල ඉඳගෙන ඇසුරු කරන තාක් කල් ඇතිවෙච්ච බන්ධනේ තියෙනවා. ඒ බන්ධනේ දැන් දෘෂ්ටි පිරිසිදු වෙච්ච ගමනින් හිතලා මේ ඒ ළමයාට අනිත් කෙනා කෙරෙහි ඇතිවෙච්ච උපාදාන නැති කරගන්න පුළුවන්ද? බෑනේ. එහෙමයි ස්වාමීනි. උපාදානෙ තියෙනවා. ඒ වගේ තමයි. මේ දෘෂ්ටි පිරිසිදු වුණාට බන්ධනේ වැඩ කරන්න පුළුවන්. ඒ බන්ධනෙන් රාගය ඇති කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි එතකොට. වේදනං අත්තතෝ සමනුපස්සති. සැප විඳීම ආත්ම වශයෙන් හිත පිළිගන්නවා. ස්ථිරව තියෙන දෙයක්. ඒකත් එක තමයි රාගානුශේ පෝෂණය කරවන්නේ. එහෙමයි. ඊළඟට තමයි වේදනා වන්තම්ව අත්තාන. විඳීමෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා. ඒ නිසා මොකද වෙන්නේ හැම කට්ටිය දුකට කැමති නෑ සමහර විට. සැපේටම කැමති.
එහෙමයි ස්වාමීනි. සමහර අය ඒකත් එක තමයි කායට දුක් දෙදීම ඉන්නෝ සමහර විට. බලන්න එතකොට හරි පුදුමයිනේ මේවා. එහෙමයි. වේදනාවෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා හැඟීමත් එක්ක. ඒ වගේම තමයි කියනවා අත්තනිවා වේදනං ආත්මයක් තියෙනවා. ඒක වේදනාවෙන් මේ අත්තනිවා වේදනං ආත්මය තුල වේදනාව තියෙනවා. ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුල තමයි එතකොට මේ අපේ සැප තීරණය වෙලා තියෙන්නේ. සැප තීරණය කරන්නේ අර ආත්මයේ විසින්. අපේ දුක තීරණය කරලා තියෙන අර ආත්මයේ විසින්. ඒ නිසා ඒ ආත්මය සතුටු කරන්න ඕන. අත්තනිවා ඊට පස්සේ අපි කිව්වේ වේදනාවන්තම් වාත්තානං එතකොට. එහෙමයි ස්වාමීනි. බලන්න මේ දුක් දිදී තියාගෙන ඊට පස්සේ දෘෂ්ටියක් එනවා. එහෙනම් දුක් නැති ආත්මයක් ඊට පස්සේ ඇති වෙයි. එහෙමයි. සමහර අය සැපදීම ඊට පස්සේ ඉන්නෝ. ඒතකොට දුක එතනින්ම තුරන් වෙලා යාවි. හරි බලන්න මේ එන්නේ හැටි. අත්තනිවා වේදනම්. ආත්මයක් තියෙනවා. ඒ ආත්මයට යටත් වෙලා තමයි මේ සැප තියෙන්නේ. ඒ නිසා ඒ ආත්මය සතුටු කරනවා හැමතිස්සෙම. එහෙමයි ස්වාමීනි. සර්ව බලධාරී දිව්‍ය සතුටු කරනවා. දැක්ක නේද? ස්වාමීනි ඔය සමහර අවස්ථාවල අපි හිතනවා මේ මෙතරම් සතුටක් අත්විඳීමක් දෙවියන් ජීවමාන වුණත් දන්නේ අපේ හිතේ. දැක්කනේ එහෙම කියනෝ නේද? එහෙයි ස්වාමීනි. බලන්න මේ දෘෂ්ටිය නැහැටි. එහෙයි. ඒ වගේම දේශනා කරන වේදනායව අත්තානං. ඒ වගේම තමයි වේදනාව තුල ආත්මයක් තියෙනවා. වේදනාව තුල. ඒ නිසා මොකද වෙන්නේ? මේ වේදනාව තුල ආත්මයක් තියෙනවා කියලා හැඟීමත් එක්ක ඒ වේදනාව තුල ජීවත් වෙන්න මහන්සි ගන්නවා. පවත්තන්න. ඔව්. ඒතර මේ වේදනාව නැතිලා ගියොත් මේ ආත්මෙට මොනෝ වේද දන්නේ. එහෙමයි. සමහර කට්ටිය කියන්නේ මහා දුක් වේදනා ඇතුණා කියන්නේ අයියෝ මම ඉවර වෙලා යයිද දන්නේ මේක කියන්නේ අර. එහෙයි ස්වාමීනි. ඇයි එයා හිතන එතකොට මේ වේදනාව විඳ ඉන්නකොට මේ ඇතුළේ ඉන්න ආත්මේ දමලේ යයිද දන්නේ. එහෙම ඉන්නේ නැහනේ. බුදු කෙනෙක් මේක දකින්නේ. කර්මයෙන් තමයි මේ ගැට ගහලා තින් දැන් අර නිරේන නිර්සත්තු කොච්චර දුක් විඳත් දාලා යන්නේ නැහැ නේ. එහෙමයි. ඒ කර්ම ටික ඉවරනකම් චුත වෙන්නේ නැහනේ. හරි පුදුමයිනේ. සංඥං අත්තනෝ සමනුපස්සති. ඒ විතරක් නෙවෙයි හඳුන ගන්න දේවල් වලින් දැන් ওই විදිහට ඔබ අනුරූපව කල්පනා කරන අපිට දැන් සක්කාය දිට්ඨි විග්‍රහය මීට වඩා සමහර ඉස්සරහට අපිට යන්න බැරි වෙයි. පුළුවන් වුණොත් අපි කරනවා. සංඥං අත්තනෝ සමනුපස්සති. අපි දැන් එහෙන් රූප හඳුන ගන්න. ඒක හඳුනගත්තට පස්සේ කාලයක් මේ යනකොට මේ හිතට පණිවිඩය දෙන්නේ කොහොමද? ඒක ස්ථිරයි කියලා හිතනවා. සදාකාලිකයි කියලා. ඒකත් එක්ක මොකද වෙන්නේ? ඒකත් එක්ක ඊට පස්සේ හරි පුදුමයි හිත ඇතුලේ ඊට පස්සේ ඒකටම ගැට ගැහිලා ජීවත් වෙනවා ඊට පස්සේ. ස්වාමීනි පුදුම අරබුදයක් හඳුනා ගැනීමත් එක්ක ස්ථිරයි කියලා පිළිගැනීමක් ඇති වෙනවා. දැන් අපි ගෙයක් දොරක් හදලා බොහොම ලස්සනට මේ පිළිවෙලට අස්පස් කරලා තින්ත ගහලා අපි දැන් සංඥාවක් නේ අපිට ඇති වෙන්නේ. එහෙමයි. ඒ සංඥාව තුළ හිත බැස ගන්නවා දැන් මේක. ස්ථිරයි. නමුත් ඒ සංඥාව කාලයක් යද්දී මොකද වෙන්නේ? මේ දේශගුණ ඉදිරි ක්ලයිමේට් ඉදිරි වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. අපිම ගෙදර ඉන්න කෙනෙක් හොඳට ලස්සනට අස්පස් කරලා අතපතු ගාලා මහන්සියකින් යම් ගෙදර සංඥාවක් ගොඩනගනවා. ඊට පස්සේ අපි හිතමුකෝ ඊළඟ කුස්සියට ගිහිල්ලාගෙන ළමයි ටික හැටි වැඩි කරලා තව විනාඩි 10න් වෙනස් වෙලා. ඊට පස්සේ යන්නේ නැද්ද කේන්තියක්? එහෙමයි. ඇයි? ලස්සනට අස්පස් කරලා වීරයකින් උපදවගත්තු සංඥාව අපි හිතනවා. තමන් බලන්න උත්සාහයෙන් උපදවන්නේ සංඥාව. ඒ සංඥාවට හිතට සංඥාව යන්නේ කොහොමද? මේක ආත්මයි කියලා. එහෙමයි. නමුත් ඒ සංඥා තාසුළු මොහොතකින් තව කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. ක්ලයිමේට් එකට බැඳෙන්නෙත් ඔහොමයි අපි. එහෙමයි. දේශගුණයට මේ සබහා දහමට බැඳෙන ওই ක්‍රමයට අපි. ලෙඩ වෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඒක ජරාවටපත් වෙනවා කියලා හිතෙන්නේ නැහැ. මැරෙනවා කියලා හිතෙන්නේ නැහැ. මල ගෙදර ගිහිල්ලත් ඊට පස්සේ ඩොල්කි ගහනවා. නේද? සින්දු කියනවා. hina වෙනවා. ඔහොමනේ තියෙන්නේ. සාද පවත්වනවා. මිනිස්සුන්ට ගහන්නේ නැහැ ඒක. තමන් මැරෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඔක්කොම සංඥාව විසින් අමතක කරලා තියෙන. ඒකයි සංඥා මිරිඟුවකට උපමාව කළේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. බලන්න සංඥාව ගැන හිතට යන ඇති වෙන හැඟීම. සංඥාන් අත්තනෝ සමනුපස්සති. සංඥාවන්තම් වා අත්තාන. මේ හඳුන ගන්න දේවල් ওই විදිහටම දිගටම පවත්නකොට ඒකෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා හිතනවා. ඒ නිසා මොකද වෙන්නේ හැමතිස්සෙම අර සංඥාව එකම විදිහට පවත්තන් ඉන්න මහන්සි ගන්නවා. ඇයි? ආත්මය තියා ගන්න ඕන නිසා. එහෙමයි. ඒ වගේම තමයි අත්තනිවා සංඥා. ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුල තමයි ඒ ආත්මයට යටත් වෙලා තමයි මේ සංඥා පවතින්නේ. දැක නේද? එහෙමයි.
ත්‍රි ආත්මය සතුටු කරන්න මහන්සි ගන්න සංඥාව දිගටම එක විදිහට තියා ගන්න ඕන නිසා. ඒතර වේදනාව එක දිගට විඳීම එක දිගට තියා ගන්න ඕන වුණාමත් ආත්මය සතුටු කරන රූපේ එක විදිහට තියා ගන්න ඕන වුණාමත් ආත්මය සතුටු කරන්න. එතකොට මේ මහන්සි ගන්න ඔය මේ සංකල්පෙත් එක්ක දෘෂ්ටියත් එක්ක. ඒ වගේම දේශනා කරන සංඥායව අත්තාන. අත්තනිවා සංඥං ආත්මය තුල සංඥාව තියෙනවා. සංඥායව අත්තාන සංඥාව තුල ආත්මය තියෙනවා. ඒතර සංඥාව අපි හිතමු යම් සංඥාවක් උපදවගෙන ඉන්න මේ සංඥාවට යටත් වෙලා තමයි මේ ආත්මය තව පවතින්නේ. නැත්තම් මේ ආත්මයට හානියක් වේවි. ආත්මයට ප්‍රශ්නයක් වේවි. ඒ නිසා මේ ආත්මේ දැන් ඔය සමහර කට්ටිය කියන්නේ ඔය එයාගේ ආත්මෙට මොන හරි ප්‍රශ්නයක් වේවි. ඒ නිසා මේ අපි මෙයාගේ ආත්මට යහපතක් වෙන්න අදහසින් මෙහෙම කරනවා. කියන්නේ නැද්ද එහෙම? ආයතර ආත්මට යහපතක් වේවි. කියන්නේ නැද්ද සංඥා? ආත්මකාරය දැක්ක නේද? කියන වචනේ තියෙනවා. යම් සංඥාවන් ඊට පස්සේ එයා දිගටම එක විදිහට තියාගන්න මහන්සි ගන්න වෙයි. අර ආත්මේ පවතින සංඥාවට යටත් වෙලා, විඳීමට යටත් වෙලා, රූපයට යටත් වෙලා. මේ සත්‍යය කෙසේනම් මේ නිදහස් වෙන්නද? එහෙමයි ස්වාමීනි. ලේසි නෑ. ලේසි නෑ. බලන්න ඊතර මේ සංඥාව කියන කාරණේ හරිම මිරිඟුවට උපමා කරන්න එතකොට කොච්චර රැවටෙනවද මේ? කල්පනා කරලා බලන්න දැන් අපි ඉස්සරහට තව දේශනා ඇතුලින් විස්තර කරනවා. ඒතකොට මුලින් ඔබ මෙන්න මේ සක්කාය දිට්ඨිය හිත ඇතුලේ තියෙන මේ ස්වභාවයන් ටික තේරුම් ගන්න. මගේ හිතේ නැහැ කියන තැනට එන්න එපා. මගේ හිතේ නැහැ කියන තැනට එන්න එපා. එහෙමයි. හොඳට ඉස්සෙල්ලා බලන්න මේ හඳුන ගන්න මම ඒකේ සමහර සරල උපමා කියන්නේ ඒක නිසා තමයි. අපි දැන් ගේ දුර ලස්සනට අස්පස් කරලා අත්පතු ගාලා අපිට නොදැනුවත්වම හිතට රිංගල ඉවරයි ඒක මේ ආත්මය කියලා. ස්ථිරයි කියලා. ස්ථිරයි කියලා. එහෙමයි. ඒකත් එක තමයි ඊළඟ මොහොතේ ඇවිල්ලා පොඩ්ඩක් වෙනස් වෙච්ච ඉතින් දැක්ගාතක දරා ගන්න බෑ. ඊට පස්සේ කෑ ගහලා දෝස් මොරේ තියලා එහාට මෙහාට පෙන්නලා බඩුත් පොලේ ගහලා මාතෘ නෝල සමහරට ඕක කරන්නේ නැද්ද? ළමයි පවා සමහරට බලන්න. එහෙමයි. ඒතකොට මේ සංඥා වෙනස් වෙද්දි දරා ගන්න බෑ. ඊළඟ බලන්න අපිට දැන් ඊට වඩා සමහරට මේක කාරණේ අපිට කතා කරන්න වෙලාවමදි ඊළඟ සංකාරයේ අත්තනෝ සමනුපස්සති. හිතරින චේතනාව ස්ථිරයි කියලා හිතන් ඉන්න. ඊළඟට සංකාර වන්තානම් වත්තාන. ඒතර මේ තමන් උනේ යම් දෙයක් හිතලා හිතනෝ ඒකින් හටගත්තු වෙන දෙයක් ආත්මයක් තියෙනවා. ඒකෙන් හටගත්තු ආත්මයක් තියෙනවා. ඒක එහෙනම් හිතපු දේවල් ටික කරගන්න බැරුණොත් ආත්මෙට මොන හරි හානියක් වෙයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒකම කරන්න ඕන යාට. ඒකම කරන්න ඕන. අපිම තමන්ගේ හිතට මොන හරි දෙයක් සිහි කරලා දෙන්න ඕන. සිහි කරලා දුන්න පස්සේ ඒකම කරන්න අපි try කරන්න ඕනේ. ඇයි? ඒක කරගන්න බැරුණොත් අපි ඉවරයි කියලා හිතන් ඉන්නේ. නේද එහෙම? එහෙමයි ස්වාමීනි. අත්තනිවා සංකාරේ. ආත්මයක් තියෙනවා. ඒ ආත්මයට යටත් වෙලා තමයි මේ හිත අපේ හිතේ පුදුන චේතනා ටික පවතින්නේ. දැක්ක නේද? ආත්මයක් තියෙනවා. ඒ වගේම සංකාරේසු ආත්තාන. සංස්කාර වලින්ට යටත් වෙලා තමයි මේ ආත්මය පවතින්නේ. ඒ නිසායි සංස්කාර චේතනා ටික හැමතිස්සෙම එක විදිහට තියාගන්න මහන්සි ගන්න. එහෙමයි ස්වාමීනි. ඊළඟ විඥාණං අත්තනෝ සම්මුත දැනගන්න දේවල් වලින් හටගත්තු ආත්මයක් තියෙනවා. ඒ කෙටියෙන් අපිට කියන්න වෙලාව මදි නිසා විඥානවන්තං වාත්තාන. ඒ වගේම තමයි විඥාණයෙන් හටගත්තු ආත්මේ විඥානේ ආත්මයක් කියලා හිතනවා. විඥාණයෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා හිතනවා. අත්තනිවා විඥාන. ආත්මයක් තියෙනවා. ආත්මය තුල ඒ දැන ගැනීම තියෙනවා. ඒ නිසා ආත්මය සතුටු කරන දැන ගැනීම එක විදිහට තියා ගන්නවා කියලා. විඥානස්මින් වාත්තාන. ඒ වගේම තමයි කියනවා විඥානයේ තුල තමයි ආත්මය තියෙන්නේ. ඔන්න ඔය විදියට පින්වත්නි බලන්න හිත දිහා හොඳට නැවත අපි ඉස්සරහට තා පුළුවන් වුණොත් මේක තව ධර්මානුකූලව විග්‍රහ කර යන්න මහන්සි ගන්න. මේ සක්කාය දිට්ඨිය අනුතර හඳුන ගන්න. එහෙනම් මේ සක්කාය දිට්ඨිය පංච උපාදානස්කන්ධයත් එක්ක ගැට ගැහිලා තියෙන කාර්යය තේරුම් ගන්න. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ නිර්වුල් කර ගැනීම වටිනාකම ඔබ තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ සොදුරු දහම් දේශනා මේ දෙව් මිනිස් ලෝකයාට දන් දෙදී මේ රැස් කරන උදාර පින සසර පුරා සක්කාය දිට්ඨියෙන් ගැට ගැහි යන සසරේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන
අමහා ධර්මයේ නිරතුරුව ශ්‍රවණය කරමින් සක්කාය දිට්ඨියෙන් හිත නිදහස් කරගෙන සුවසේ වාසය කරන්න මේ පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. එතන භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හිත දල්වාගෙන ඒ සාත්‍රුන් වහන්සේ වදාළ සක්කාය දිට්ඨිය පිළිබඳව වදාළ දහම් පරයයන් ඔස්සේ දහම් කතා ශ්‍රවණය කරන්න අපි හැමදෙනාම පුණ්‍ය වාසනාවන්ත වූවා. ඉතින් අපට අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින නිබ්බාන මඟ උතුම් සදහම් පිළිසඳර සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ශිරෝමන් වික්‍රමසූරිය මහත්මයා, නිමාලී වික්‍රමසූරිය මහත්මිය, සචින් සහ සහන් යන දරුවන් එක රාශී වෙලා ඉතින් මේ රැස් කරගත් උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා. විස්කන්ධය පුතු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරා සතරවරන් රජදරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන්දී විරාජය ආලවක දෙවියන්, ජනවසම දෙවියන්, සෙම්පත් දිවවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින් සියලු දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සියලු දෙව් බමුණු, සියලු සත්පුරුෂ නාගයින් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට දහවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට, ශ්‍රද්ධා මාත්‍යාලය අනුශාස කළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාත්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අසපුවල වැඩ සිටිමින් ධර්මයෙන් අනුග්‍රහ කරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංග දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. ඒ වගේම රැස්වන උදාර පින ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් ශිරෝමන් වික්‍රමසූරිය මහත්මයා, නිමාලී වික්‍රමසූරිය මහත්මිය, සචින් පුතණුවන්, සහන් පුතණුවන් ඇතුළු ඒ අද දවසේ ඒ ධර්ම දානට සම්බන්ධ වෙන පවුල්වල, ඒ වගේම ශිරෝමන් මහත්මයාගේ සහ නිමාලී මහත්මියගේ පවුලේ සහෝදර සහෝදරියන්ට, ඔවුන්ගේ දරුවන්ට, සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම ශිරෝමන් මහත්මයාගේ, නිමාලී මහත්මියගේ, සචින් සහ සහන් යන පුතුන්ගේ කරන කියන රැකී ආරක්ෂා කටයුතු සඵල වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. නිරතුරු කලන මිතුරු ඇසුර සැලසේවා. මෝහයෙන් දැල්වෙන සෑම මොහොතකම සිත් සතන් මෝහයෙන් නිවා දමන්නට මේ රැස් කළ උදාර පින එකසේ හේතු වාසනා වේවා. ඒ වගේම රැස්වන උදාර පින ශිරෝමන් මහත්මයාගේ මිය පරලෝකීය ආදරණීය දෙමව්පියන් හෙන්ද්‍රික් වික්‍රමසූරිය පියාණන්, ටෙස්ලින් වික්‍රමසූරිය මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිමාලී මහත්මියගේ මිය පරලෝකීය කේටි පියසීන ආදරණීය පියාණන්, මදුරා සේමගේ ආදරණීය මෑණියන්ට, මිස් වසරකට පෙර මිය පරලෝකීය මුනිදාස හින්ද විතාරණ බාප්පා ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින්කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්මයේ හැසිරෙන්න උපකාර කළා වූ සියලු දෙනාට, කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට, සියලු ගුරුවරුන්ට, ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටම, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විස්මිත අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ අද දවසේත් නිබ්බාන මග්ග උතුම් සදහම් සාකච්ඡාවට වැඩම කරමින් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාලා ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම මේ මොහොතේ දායාද කොට ගනිමින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන්ම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැමදෙනාම වෙනුවෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව හැමදෙනාට සමීප කිරීම පිණිස අද දවසේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් ශිරෝමන් වික්‍රමසූරිය මහත්මයා, නිමාලේ වික්‍රමසූරිය මහත්මිය සහ සචින් සහ සහන් යන පුතුන් ඇතුළු ඒ පින්වන්ත හැමදෙනා අපි තාම ගෞරවයෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් දුර්ලභ ධර්ම දානමය පින්කම සිදු කරගන්න. ඉතින් මේක ධෛර්යය වීරිය ඒ සඳහා ඔබට ඇති වේවා, සිත් පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 071 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා ඔබට ආරාධනා කරන්නේ. එමනම් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් නිබ්බාන මග්ග උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙන්නම්. ඒ තමයි අපේ අපේක්ෂාව. ඉතින් මුළු මහත් ජාතියේම ඇත්තටම තුන් ලෝකයේම සිට ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා රත්නත්‍රය උදෙසා මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.